මාතෘකාව ලියා ගන්න ආනත තලය කියලා. right මෙන්න මේ ආනත තලය කියන සරල යන්ත්‍ර වර්ගය ගත්තට පස්සේ මෙහිදී අපි කරන්නේ අපි වස්තුවක් කෙලින්ම ඉහළට ඔසවනට වඩා යම් තලයක් පාවිච්චි කරලා අපිට පිහිටීමට අඩු ආයාසයක් යටතේ වස්තුවක් ගෙනියන්න පුළුවන්. ඒකට මේ තියෙන්නේ ඒ වගේ ආනත තලයක් භාවිතයෙන් කාර්ය පහසුවෙන් කරගන්න ආකාරය ඒවලට පේනවා. ඉතින් මේ රූප සටහන් දෙක මෙහිදී අපිට මේ විදියට මේක කෙලින්ම උස්සලා ඉහළට ගෙනනට වඩා මේ වගේ තලයක් පාවිච්චි කරලා ඉහළට තල්ලු කරාම අඩු ආයාසයක් යටතේ වස්තුව ඉහළට රැගෙන යාමේ හැකියාවක් තියෙනවා. හරිද? මේ ආනත තලය ගත්තට පස්සේ මේ ආනත තලය කියන සරල යන්ත්‍ර වර්ග වලට උදාහරණ ගොඩක් තියෙනවා. අපි ඉදිරියදා ජීවිතේ ඕන තරම් මේ වගේ ආනත තල පාවිච්චි කරනවා. හරි, ආනත තලය කියන ලීවර වර්ගයට උදාහරණ මොනවද තියෙන්නේ? ඔයාලා දන්න උදාහරණ ඔක් කියන්නේ කතා කරන්නේ. ආනත තලය කියන ලීවර වර්ගයට උදාහරණ ඔයාලා දන්නේවා කියන්නකෝ බලන්න. මේ කවුරුවත් දන්නේ නැද ආනත තල වර්ග උදාහරණ? මේ තියෙන මේ වගේ ආනත තල වර්ග වලට උදාහරණ. කුඤ්ඤය. මේ කුඤ්ඤය කියන්නේ ආනත තලයක්. ඒ වගේම පඩිපෙළ කියන්නේ ආනත තලයක්. හරිද? පඩිපෙළ නැතුව අපිට බිත්ති දිගේ බඩ ගාලා යන්න බෑනේ, අමාරුයිනේ. මොකද පඩිපෙළක් තියෙනකොට පහසුවෙන් යන්න පුළුවන්. ඊට පස්සේ ස්ක්‍රූපු ජැක්කුව. මෙතන ස්ක්‍රූපු ජැක්කුව නැහැ. මේ අර ස්ක්‍රූපු ජැක්කුව කියලා කියන්නේ ඔයාලා දැකලා ඇති අර වාහනයක එක පැත්තක් ඔසව ගන්න අවශ්‍ය වුණාට පස්සේ ඒ පාවිච්චි කරන ස්ක්‍රූපු ජැක්කුව. හරිද? ඊට පස්සේ ස්ක්‍රූපු ඇණය, ඉනිමග, මෙන්න මේ වගේ සරල යන්ත්‍ර වර්ග අයත් වෙන පුතේ ආනත තලය කියන සරල යන්ත්‍ර ගණය වර්ගයට. ඒතකොට මේ ආනත තලයක් ගත්තාම මෙන්න මේ ආනත තලයක ආනතිය අනුව යෙදිය යුතු ආයාසය වෙනස් වෙනවා. මේ ආනත තලයේ ආනතිය අනුව හිතන්නකො මෙහෙම මේ ගමු හරි මේ තියෙන පොළොව කියලා හිතන්න. හරිද? ඒවර මේ තියෙන්නේ හරිද? ඔය තියෙන කාන තලයක්. තවත් අවස්ථාවක් ගමු. හරි මේ තියෙන්නේ තවත් ආනත තලයක්. හරි
ඒතර ඔයාලට පේනවාද මේ අවස්ථා දෙක? ඒතර මට කියන්න පුතේ මේ අවස්ථා දෙකේදී මේ රතු පාටින් තියෙන ආනත තලය ආනතිය වැඩි පළමු අවස්ථාවේද දෙවන අවස්ථාවේද? ගම මේක එක කියලා. මේක දෙක කියලා ගත්තොත් ආනතිය වැඩි පළමු අවස්ථාවේ දෙවන අවස්ථාවේද? කතා කරන්නේ ඉතින් ආනතිය වැඩි මේ ආනතලේ ආනතිය වැඩි පළමු අවස්ථාවේ දෙවන අවස්ථාවේද? දෙවන අවස්ථාවේ දෙවන අවස්ථාවේ ආනතිය වැඩි කියලා කියන්නේ. බලමු. චමුදි මොකද හිතන්නේ? චමුදි තිමාෂා. දෙවන අවස්ථාවේ තමයි සර්. ආනතිය වැඩි. නිෂාදි පළමු වන අවස්ථාවේ පළමු අවස්ථාවේ ආනතිය වැඩි කියලා කියනවා. කවීශ්වර මොකද හිතන්නේ? දෙවන අවස්ථාවේ දෙවන අවස්ථාවේ. ඊට පස්සේ හසංකා දෙවන අවස්ථාවේ දෙවන අවස්ථාවේ. දුවිඳු දෙවන අවස්ථාවේ. ගයාන් දෙවන අවස්ථාවේ පසින්දු සම්පත් පසින්දු පසින්දුට ඇහෙන්නේ නැද්ද? හරි දැන් ගොඩක් අය කියන්නේ මේකේ ආනතිය වැඩි දෙවන අවස්ථාවේ කියලා. නමුත් පුතේ මෙහිදී දැන් ආනතිය බලනකො මේ ආනතිය වැඩි නේ අපි හිතමු කන්දක් කියලා. අපි කන්දක කියන්නේ කන්දක් බැස්සට පස්සේ පල්ලමක් එනවනේ. පල්ලමකදී අපි කියනනේ බෑවුම වැඩි බෑවුම අඩුයි කියලා. ඉතින් මේ බෑවුම ගැන තමයි මම මේ කතා කරන්නේ. මේකෙදී ආනතිය වැඩි පළමුවේ කියන්නේ මේ බලනකො. මේකේ ආනතිය වැඩිනේ. මේකේ ආනතිය අඩුයිනේ. ඒ කියන්නේ මේකේ බෑවුම වැඩි නැද්ද? පළවෙනි එකේ බෑවුම වැඩි නැද්ද? එහෙම පේන්නේ නැද්ද? රූපසරහන ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැනේ. පළවෙනි එකේ බෑවුම වැඩි කියලා පේනව නේද? ඔව් සර්. ඔව් පළවෙනි එකේ තමයි ආනතිය වැඩි. දෙවෙනි එකේදී ආනතිය අඩුයි. ඒ කියන්නේ බෑවුම අඩුයි. බෑවුම අඩුයි කියන්නේ ආනතිය අඩුයි. හරි. ඒතර පුතේ දැන් මේ ආධාරක දෙකේම එකම උසක් තමයි තියෙන්නේ. එකම උසක් තමයි තියෙන්නේ. ඒතර අපිට දැන් වඩාත් පහසු වස්තුවක් අපිට හිත වස්තුවක් මේ ඉහළට ගෙනියන්න ඕන. හරිද? හරිද මේ ආධාරක උඩට ගෙනියන්න ඕන. මේ දෙකම එකම උසයි කියලා හිතන්නකෝ. වඩාත් පහසු පළමු ආනතලයේ පාවිච්චි කරන එකද දෙවන ආනතලයේ පාවිච්චි කරන එකද? වඩාත් පහසු මොකද්ද? දෙවන ආනත තලයේ පාවිච්චි කරන එක. ඔව්. දෙවන එක සර්. ඔව් දෙවෙනි එක පුතේ. පළමු ආනතලයේ පාවිච්චි කරොත් එහෙම වැඩි ආයාසයක් අවශ්‍ය වෙනවා. හරිද? නමුත් දෙවන ආනතලයේ පාවිච්චි කරාට පස්සේ එච්චර ආයාසයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ ආනතිය වැඩි වෙන්න කියන්නේ ආනතිය අඩු වෙන්න යෙදිය යුතු බලයත් අඩු වෙනවා. හරිද? ආනතිය වැඩි වෙන්න ආනතිය වැඩි වෙනවා කියලා කියන්නේ මෙහෙට බෑවුම වැඩි වෙනවා. බෑවුම වැඩි වෙන්න යෙදිය යුතු ආයාසය වැඩි වෙනවා. ආනතිය අඩු වෙන තරමට තමයි අපිට වඩාත් පහසුවෙන් ඒ කාර්ය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුවයි ආනත තලයක ආනතිය සම්බන්ධව පටල ගන්න එපා. ආනතිය වැඩි නම් යෙදිය යුතු ආයාසය වැඩි. ආනතිය අඩු නම් යෙදිය යුතු ආයාසය අඩු වෙනවා. හරි? right මේ ආනත තල සම්බන්ධව අපිට ගණනය කිරීම ටිකක් තියෙනවා. ලියා ගන්නකො මෙහෙම. ලියාගමු ආනත තල යටතේ යම් වස්තුවක්
යම් වස්තුවක් සිරස්ව ඉහළට ඔසවනවාට වඩා සිරස්ව ඉහළට ඔසවනවාට වඩා ආනත තලයක් දිගේ එම වස්තුව ඉහළට ගෙන යාම පහසු වේ. ඉහළට ගෙන යාම පහසු වේ. යන්න ඒකටම එදිනදා ජීවිතයේදී භාවිත වන බහුලව භාවිත වන ආනතල කිහිපයක් පහළ දැක්වේ. හරි ඔන්න ඔය ටික ලියා ගන්න පුතේ මේ පහළට පුඤ්ඤය පඩිපෙළ ස්කෘප්පු ජැක්කෝ ස්කෘප්පු ඇණය හරිද? හරි සර්. හරි. ඊට පුතේ මේ ආනතලය කියන සරල යන්ත්‍ර වර්ගය යටතේ අර අපි කලින් වගේ ගණනය කිරීම ටිකක් තියෙනවා. හරිද? බලමු ගානක් හදලා. right අපි හිතමු මෙහෙම
ආනත තලයක් තියෙනවා. මේ ආනත තලයේ භාවිතයෙන් හරිනම් මේ හරිය හරි තෙල් බැරල් එකක් තියෙනවා. තෙල් බැරල් එකක්. තෙල් පුරව බැරල් එකක් තියෙනවා. අපිට මේ තෙල් බැරල් එක මෙන්න මේ ස්ථානයේ ඉහළ ස්ථානයට ගෙනියන්න ඕන. ඒකට ඒ සඳහා අපි පාවිච්චි කරන ආනත තලයක්. විදිහට ආනත තලය පාවිච්චි කරනවා. දැන් තෙල් බැරල් එක මෙන්න මේ දැන් තමයි තියෙන්නේ. තෙල් බැරල් එක පේන විදිහ. හොඳේ. මේ තෙල් බැරල් එක අපිට ගෙනියන්න ඕන ආනත තලය පාවිච්චි කරලා මෙන්න මේ ස්ථානයට. කීතු මේ තෙල් බැරල් එකේ බර හිතමු නිව්ටන් 900යි. නිව්ටන් 900 තෙල් බැරල් එකේ බර. හරිද? ඒතර මේක මේ ආනත තලයේ දිගේ ඉහළට ගෙනියන්න අපි යෙදිය යුතු ආයාසය නිව්ටන් 300යි. හරිද? මේකේ අපි ඍජුවම ඉස්සුවොත් එහෙම නිව්ටන් 900ක බරක් තියෙනවා. මේක ආනත තලයේ දිගේ ඉහළට අරන් යන්න අවශ්‍ය වෙන්නේ නිව්ටන් 300ක බලයක්. ආයාසයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ ආනත තලයේ දිග අපි ගමු ගමු කීයද ගන්න 8 මීටර ආනත තලයේ දිග මීටර 8ක් කියලා හිතන්නකෝ. මේකේ උස පුතේ මේ ආධාරකයේ උස මීටර 2යි. හරිද? ඔන්න ඔය ටික තමයි අපිට දෙන්නේ. මම නැවත කියන්නම් ඔයාලට රූප සටහන පැහැදිලි නැත්නම් අහගන්න. ආනත තලයක් භාවිතයෙන් තෙල් බැරලයක් අපිට ගෙනියන්න ඕන ආධාරකයක් ඉහළට. එතකොට මේ තෙල් බැරලේ බර නිව්ටන් 900යි. අපි යෙදිය යුතු ආයාසය ආනත තලයේ දිගේ අරගෙන යනකොට ඉහළට යෙදිය යුතු ආයාසය නිව්ටන් 300යි. ආනත තලයේ දිග මීටර 8යි. ආධාරකයේ උස මීටර 2යි. අපි ඉස්සෙල්ලාම අහනවා පුතේ මේකේදී සොයන්න කියලා යාන්ත්‍ර වාසිය. හරිද? යාන්ත්‍ර වාසිය වන සමීකරණ දැන් මතක තියෙන්න ඕන. යාන්ත්‍ර වාසිය වන්නේ කොහොමද? මතකයිද? භාරය බෙදීම ආයාසය. සමානයි භාරය බෙදීම ආයාසය. very good. යාන්ත්‍ර වාසිය සමාන වෙනවා භාරය බෙදීම ආයාසය. හරි දැන් මේකේ භාරය කොච්චරයිද පුතේ? භාරය කියන්නේ 900යි. ඔව් භාරය කියන්නේ ඔව් මේ වස්තුවේ භාරය නිව්ටන් 900යි. ආයාසය කීයද? නිව්ටන් 300යි. 300යි. නිව්ටන් 300යි. ඒතකොට 900 300ෙන් බෙදුවාම අපිට එනවා මෙතන යාන්ත්‍ර වාසිය කීයද? 3යි නේ. යාන්ත්‍ර වාසිය 3යි. හරි. ඔන්න ඔය විදිහට යාන්ත්‍ර වාසිය හොයාගන්න පුළුවන්. ඊළඟට අපි අහන්න පුළුවන් ප්‍රවේග අනුපාතය. මේ ආනත තලයේ ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය හොයන්නේ කොහොමද? ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ සිදු වූ විස්ථාපනය බෙදීම භාරයේ සිදු වූ විස්ථාපනය. ඔව්. අපි ගමු ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ විස්ථාපනය බෙදීම නැත්නම් ආයාසයේ ගමන් කළ දුර බෙදීම භාරයේ ගමන් කළ දුර. භාරයේ විස්ථාපනය. මෙතනදී පුතේ ආයාසයේ විස්ථාපනයේ විදිහට අපි ගන්න මෙන්න මේ ආනත තලයේ දිග. මොකද ආයාසයේ ගමන් කරන්නේ එක දිගේනේ. ඒතර ඒ දිග මීටර 8යි.
හරිද? බාරේ විස්ථාපන විදිහට ගන්න. බාරේ අවසානයේ කියන පස්සේ පොළොව මට්ටමේ ඉඳලා තියෙන මීටර දෙකක් උඩින්නේ. අන්න ඒ උස් තමයි අපි බාරේ විස්ථාපන විදිහට ගන්නෙ. හරිද? ආයාසයේ විස්ථාපන වෙන්නේ ආනතලයේ දිග. ආනතලයේ දිග මීටර් 8යි. එහෙනම් ආයාසයේ විස්ථාපන මීටර 8යි. බාරේ විස්ථාපන වෙන්නේ මේ ආධාරකයේ උස ඒක මීටර් 2යි. 8 දෙකෙන් බෙදුවහම කීයද? 4යි. 4යි. එහෙනම් ඔන්න ප්‍රවේග අනුපාතය 4යි. ඒතර මේ යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය ඇසුරින් අපිට මේ සරල යන්ත්‍රයේ ආනතලයේ කාර්යක්ෂමතාවය හොයන්න පුළුවන්. ඒ වගේ මේකෙදි අපෙන් අහන්න පුළුවන් ප්‍රධාන කාර්ය ගැන. ඒ වගේම ප්‍රතිදාන කාර්ය ගැන අහන්නත් පුළුවන්. ප්‍රධාන කාර්ය හොයන්නේ මතකයිද? ප්‍රධාන කාර්ය හොයන විදිහ මතකයිද? කොහොමද ප්‍රධාන කාර්ය හොයන්නේ? ප්‍රධාන කාර්ය සමානයි ආයාසය වැඩි කිරීම ඔව්. ප්‍රධාන කාර්ය සමානව ආයාසය වැඩි කිරීම ආයාසයේ සිදු වූ විස්ථාපනය. ප්‍රතිදාන කාර්ය සමානව භාරය වැඩි කිරීම භාරයේ සිදු වූ විස්ථාපනය. ඒතර අපිට ওই ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය භාවිතයෙන් කාර්යක්ෂමතාවය වන්නත් පුළුවන්. ඔයාලට මතක ඇති අපි ඉස්සෙල්ලම හැදුවා ගන්න. ඒ වගේම තව අපිට ඕන නම් ඔය යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය ඇසුරින් අපිට කාර්යක්ෂමතාවය හොයන්නත් පුළුවන්. රයිට් මම මෙතන කාර්යක්ෂමතාවය හොයන පුතේ මේ යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය ඇසුරින්. ඒ අනුව මෙහිදී කාර්යක්ෂමතාවය සමාන වෙනවා කාර්යක්ෂමතාවය සමානයි යාන්ත්‍ර වාසිය බෙදනවා ප්‍රවේග අනුපාතයෙන් ගුණ කරනවා 100ට 100. මේක පුතේ යාන්ත්‍ර වාසිය 3යි ප්‍රවේග අනුපාතය 4යි 100 ගුණ කරනවා ගුණ කරාම වෙනවා මේ කාර්යක්ෂමතාවය මෙතන උත්තරේ එන්නේ 100ට 75. 175ක යාන්ත්‍ර වාසියක් තමයි මේකේ තියෙන්නේ. හරි. එතකොට ඔගේ මේ කාර්යක්ෂමතාවය 175යි. හරිද? ඔය විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. දැන් අපි මේකෙන් ගානක් හදන්න ඕනි. මොකද කියන්නේ? පැහැදිලිද? ගැටලු තියෙනවා නම් අහන්න. දැන් මෙතන ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය හොයන්න ඊට මදි නිසා මම ඒක හිව්වේ නැහැ. ඒක මම ඔයාලට ගාන හදනකොට දෙනවා. හොයන්න කියලා. හරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. අපැහැදිලි නැති තියෙනවා නම් අහන්න. හිතේ තියාගෙන ඉන්න එපා. හරි. ඔයාලට බෝඩ් එකේ පැහැදිලිව පේනවද? අන්න ඒකද එතනම ගැටලුවක්නේ කියන්න එපා ඉතින්. හරි මම බෝඩ් එකේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. ගැටලු දිනවද ඊට පස්සේ ගැටලුත් නැහැලු. ඒකට බෝඩ් එකේ පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් ගැටලුවක් නැහැ කියන්න පුළුවන්. right ඔය තියන්නේ ඒ ගන්න කිරීම ටික අපි මෙහෙම කරමුද ඔය ගාන ලියාගමුකෝ මේ ගාන හද ලියාගෙන ඊට පස්සේ ඔයාලට වෙනම තව ගානක් තනියම හදාන්න දෙන්න. හරි ලියා ගන්න මෙහෙම
ප්‍රශ්නයක් ඔය ප්‍රශ්න මම දෙන්නේ උදේ නිව්ටන් 900ක් බර ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයක් කියන්නේ නිව්ටන් 900ක් බර තෙල් බැරලයක් නිව්ටන් 900ක් බර තෙල් බැරලයක් ආනතලයක් දිගේ පොළොවේ සිට මීටර 2ක් උස 2 මීටර උස ස්ථානයකට මීටර 2ක් උස ස්ථානයකට ගෙන යාමට තුන්සියයි නිව්ටන් ආයාසයක් නිව්ටන් 300ක ආයාසයක් අවශ්‍ය වේ. නිව්ටන් 300ක ආයාසයක් අවශ්‍ය වේ. නිව්ටන් 300ක ආයාසයක් අවශ්‍ය වේ. ඊට පස්සේ ඒකම ලියා ගන්න ආන මෙහිදී භාවිත කරන ආනතලයේ දිග මීටර 8ක් වේ. මීටර 8ක් වේ. මීටර 8ක් වේ. හරි ඉස්සෙල්ලා පුතේ මෙන්න මේ රූප සටහන හදගන්න. ඉක්මනට රූප සටහන හදගන්න ඉක්මනට. හරිද?
හරි සර්. හරි. ලියා ගන්න පළවෙනි කොටස. ආනතලයේ යාන්ත්‍ර වාසිය සොයන්න. ආනතලයේ යාන්ත්‍ර වාසිය සොයන්න. හරි. ඔන්න ඔය ටික හදා ගන්න ඉක්මනට. යාන්ත්‍ර වාසිය උතනවා හදන්න. හරිද? හරි සර්. හරි. දිමාෂ් තාම ලියනවද? නෑ ලිව්වා සර්. හරි. ඊට පස්සේ ලියා ගන්න පුතේ ප්‍රවේග අනුපාතය සොයන්න. ප්‍රවේග අනුපාතය සොයන්න. ප්‍රවේග අනුපාතය සොයන්න. හරි. ප්‍රවේග අනුපාතය හොයන විදිහ ලියා ගන්න. හරිද? හරි සර්. හරි. ඊට පස්සේ ලියා ගන්න පුතේ ප්‍රධාන කාර්ය සොයන්න. ප්‍රධාන කාර්ය සොයන්න. හරි. ප්‍රධාන කාර්ය හොයන්න මෙහෙමයි. ප්‍රධාන කාර්ය සමාන වෙනවා ආයාසයේ ගුණ කිරීම
ආයාසයේ විස්ථාපනය නැත්නම් ආයාසයේ චලනය වූ දුර. හරිද? මෙතන පුතේ අපි යොදන ආයාසයේ නිව්ටන් 200යි. ඒක චලනය වෙච්ච දුර මීටර 8යි. තොරෙනවා 2400යි ජූල්. ජූල් 2400යි. එක හදාගන්න. ජූල් 2400යි. හරි ඊට පස්සේ ලියා ගන්න ඊළඟ කොටස ප්‍රතිදාන කාර්ය සොයන්න. ප්‍රතිදාන කාර්ය සොයන්න. right ප්‍රතිදාන කාර්ය සමාන වෙනවා භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. හරිද? එතකොට පුතේ මෙතන භාරය නිව්ටන් 900යි. නිව්ටන් 900යි. භාරයේ විස්ථාපනය මීටර් 2යි. 900 දෙකෙන් ගුණ කරාම 1800යි ජූල්. ජූල් 1800යි. හරි ඊට පස්සේ හරි නේද? හරි ඊට පස්සේ ලියන්න පුතේ මේ ආනතලයේ කාර්යක්ෂමතාවය සොයන්න. ආනතලයේ කාර්යක්ෂමතාවය සොයන්න. කාර්යක්ෂමතාවය සොයන්න. හරි ඔය තියෙන්නේ ඔය විදිහට හොයන්නත් පුළුවන් නැත්නම් ප්‍රධාන කාර්යය සහ ප්‍රධාන කාර්යය ඇසුරින් හොයන්නත් පුළුවන්. ඒතකොට එහිදී ප්‍රධාන කාර්යය සහ ප්‍රධාන කාර්යය ඇසුරින් හොයනවා නම් මේ කාර්යක්ෂමතාවය සමානව ප්‍රතිදාන කාර්යය බෙදන්න ඕනි ප්‍රධාන කාර්යයෙන් ගුණ ගන්න ඕන 100%න්. කොහොම හෙව්වත් එකම උත්තරේ තමයි එන්න ඕනේ.
හරි නේද? හරි සර්. right. දැන් ලියා ගන්න ප්‍රශ්නයක්. මෙහෙම ලියා ගන්න. අපි ගමු. බර ගමු නිව්ටන් 1000ක් වන බර නිව්ටන් 1000ක් වන වස්තුවක් බර නිව්ටන් 1000ක් වන වස්තුවක් මීටර් 5ක් දිග මීටර් 5ක් දිග මීටර් 5ක් දිග මීටර් 5ක් දිග ආන තලයක් භාවිතයෙන් මීටර් 5ක් දිග ආනතලයක් භාවිතයෙන් මීටර 1ක් උස මීටර 1ක් උස මීටර 1ක් උස ලොරියක මීටර 1ක් උස ලොරියක තට්ටුව වෙතට තල්ලු කිරීමට නිව්ටන් 250ක ආයාසයක් යෙදිය යුතුය. ආයාසයක් යෙදිය යුතුය. හරි
මෙන්න මේ රූප සටහන ගන්න. මේ තියෙන්නේ මේ වාහනේ රෝදේ හොඳේ වාහනේ තට්ටුවේ තියෙන්නේ. ඉක්මනට ගන්න ඔබ. ලස්සනට බඳින්න ඕනේ නැහැ. පුළුවන් විදිහට අදින්න ඕන. භාරය දුන්නේ කීයද? නිව්ටන් 1000යි. එතකොට ආයාසය 250යි. පස්සේ හයි. ඔය මිනිුම් ටිකක් දාගන්න. හරිද? හරි. හැමෝම ඉවරයි නේද? ඔව් සර්. හරි. ලියා ගන්න පළවෙනි කොටස. යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය සොයන්න. යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය සොයන්න. යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය සොයන්න. ඊළඟ එක ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය සොයන්න. ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය සොයන්න. ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය සොයන්න. සර් පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය සොයන්න. පළවෙනි එක යාන්ත්‍ර වාසිය සහ ප්‍රවේග අනුපාතය සොයන්න. දෙවෙනි එක
ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය සොයන්න. ඊළඟ එක කියන අවසාන එක කාර්යක්ෂමතාවය සොයන්න. කාර්යක්ෂමතාවය සොයන්න. හරි ඔන්න ඔය ටික පුතේ ප්‍රශ්න ටිකට උත්තර ඔය ගාන හදන්න. එවනම් අපි අදට මෙතනින් පන්තිය අවසන් කරනවා. මට ඔය ගාන හදලා එවන්න. ඒතර ආයි පන්ති තියෙන්නේ හෙට හවස නේද? හෙට හවස ඔයාලට රිවිෂන් එක තියෙනවනේ. ඔව් සර්. ඔව් හෙට අපි රිවිෂන් එක පේපර් එක කතා කරමු. මේ සර්